අපේ අලුත්ම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ අලුත්ම වීඩියෝ එක විදියට අපි බලාපොරොත්තු වෙන්නේ මේ LKS 2 කියන මාතෘකාව සාකච්ඡා කරන්න. අපේ කලින් වීඩියෝස් ඔස්සේ අපි ප්‍රාග්ධන ආයෝජන තීරණ පාඩම, ඒ වගේම මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන පාඩම, ඒ වගේම අවසාන වශයෙන් පොදු කාර්ය පිරිවැය කියන පාඩම් ටික සාකච්ඡා කරා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ LKS 2 කියන පාඩම සාකච්ඡා කරන්න. ඒකට හේතුව තමයි ගොඩක් අය කිව්වා අපිට ඉක්මනින් සමාගම් පාඩම කරලා දෙන්න කියලා. ඉතින් සමාගම් පාඩම කරනවා නම් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අමතක කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මේ මුලින්ම LKS 2 තොග සම්බන්ධ ප්‍රමිතය ගැන සාකච්ඡා කරන්න මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් ඒවා ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයගලන්ගේ යාළුවන් අතර ඒවා ෂෙයා කරගන්න පුළුවන්. right. ඉතින් එහෙනම් අපි බලමු මොකද්ද මේ LKS 2 කියන ප්‍රමිතයෙන් තොගය සම්බන්ධව කියන්නේ මොනවද කියලා. right. අපි මේ වීඩියෝ එක ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ LKS 2 කියන ප්‍රමිතය ඔස්සේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තොගයේ කියන්නේ තොගය ඒගොල්ලෝ කොහොමද නිර්වචනය කරලා තියෙන්නේ? ඒ වගේම තොගයේ පිරිවැය ගණනය කරන්නේ කොහොමද? පිරිවැය සූත්‍ර තියෙනවා. ඒ පිරිවැය සූත්‍ර දෙකක් තමයි FIFO ක්‍රමය සහ වැක් ක්‍රමය. ඒ ක්‍රම දෙක සාකච්ඡා කරනවා ඊට අදාළ ගණනය කිරීම ඔස්සේ. ඒ වගේම සුද්ධ උපලබ්ධි අගය. තොගයක සුද්ධ උපලබ්ධි අගය කියන්නේ මොකද්ද? සුද්ධ උපලබ්ධි අගය තීරණය කරන පදනම් දෙකක් තියෙනවා. අයිතම් ක්‍රමය සහ කාණ්ඩ ක්‍රමය කියලා. ඒ ක්‍රම දෙකට අදාළ ගණනය කිරීම අපි සාකච්ඡා කරනවා. ඒ වගේම තොගය ව්‍යාපාරයට එක අවස්ථාවකදී වියදමක් වෙනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී වත්කමක් වෙනවා. එහෙනම් තොගේ වත්කමක් වෙන අවස්ථා සහ තොගේ වියදමක් වෙන අවස්ථා වෙන වෙනම සාකච්ඡා කරනවා. අවසාන වශයෙන් තොග සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල කරන්න ඕනේ හෙළිදරව් කිරීම මොනවද කියලා. ඉතින් මේ LKS 2 ඔස්සේ අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ අද කරන වීඩියෝ එකෙන් ඔය ඔක්කොම කොටස් ආවරණය කරන්න සමහර විට බැරි වෙයි. අපි උත්සාහ කරමු හැකිතාක් දුරට මේ වීඩියෝ එකෙන් ඒ කොටස් ටික ආවරණය කරලා තවත් වීඩියෝ එකකින් ඊටු කොටස් ටික සාකච්ඡා කරමු. right. ඉතින් අපි මුලින්ම කතා කරනවා LKS 2. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 2ට අනුව ඒගොල්ලෝ කොහොමද මේ තොගයක් නිර්වචනය කරලා තියෙන්නේ කියලා. ඉතින් මම මේකට පොඩි උදාහරණයක් ගන්නවා ඔයගලන්ට. උදාහරණය තමයි ABC කියලා කම්පැනි එකක් තියෙනවා. ABC කියලා කම්පැනි එකක් තියෙනවා. ඒ කම්පැනි එක කරන්නේ මේ ඇඳුම් මහන එක තමයි කරන්නේ. අපි හිතමු ෂර්ට් තමයි ඒගොල්ලෝ මහන්නේ කියලා. ඒගොල්ලෝ ෂර්ට් මහනවා. එතකොට මේ ෂර්ට් එක ඒගොල්ලෝ මහන්න නම් ඒගොල්ලන්ට අමුද්‍රව්‍ය ඕන වෙනවා. ඒ කියන්නේ රෙදි ඕන වෙනවා. ඒ වගේම මේගොල්ලෝ මේ රෙදි ටික තමයි මේ විදිහට මේ ෂර්ට් එකක් විදිහට පත් කරන්නේ. හැබැයි එක්තරා අවස්ථාවකදී මේ අමුද්‍රව්‍ය යොදාගෙන මේ මහන ෂර්ට් එක සම්පූර්ණයෙන් මහන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෂර්ට් එකේ කොටසක් විතරක් මහලා තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ. එතකොට අපේ ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය තිබ්බා. ඒ ටික භාවිතා කරලා අපි ෂර්ට් එකක් ගත්තා. සමහර අවස්ථාවන් වලදී අපිට සම්පූර්ණ ෂර්ට් එකම නිෂ්පාදනය කරගන්න බැරි වෙලා නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඒ කියන්නේ තව සෙට් එකක් නිෂ්පාදනය වෙමින් පවතිනවා. එහෙනම් LKS 2 කියනවා මෙන්න මේ ටික ඒ කියන්නේ අමුද්‍රව්‍ය ටික අපේ තොගයක්. මේ ටිකත් අපේ තොගයක්. මේ අවසාන භාණ්ඩ ටිකත් අපේ තොගයක් කියලා LKS 2කින් කියනවා. එහෙනම් සමහර අය වැරදි මතවල ඉන්නවා අපේ තොගය කියන්නේ මේ අවසාන ඒ කියන්නේ වෙළඳපොළට ඉදිරිපත් කරන. එහෙම නැත්නම් නිමි භාණ්ඩ තොගයට විතරයි තොගය කියන්නේ කියලා. හැබැයි ඒක වැරදි මතයක්. ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ අමුද්‍රව්‍ය ටිකත් ව්‍යාපාරයේ තොගයක්. මේ නිමි ද්‍රව්‍ය ටිකත් ව්‍යාපාරයේ තොගයක්. මේ නිෂ්පාදනය වෙමින් පවතින නොනිමි ද්‍රව්‍ය. එහෙම නැත්නම් අර්ධ නිමි ද්‍රව්‍ය කියලා කියනවා. ඒවත් ව්‍යාපාරයේ තොගයක්. ඒක තමයි උදාහරණ. දැන් එහෙනම් අපි බලමු LKS 2කින් කියලා තියෙන තොග සම්බන්ධ නිර්වචනය මොකක්ද කියලා. right. ඔයගලන්ට පේනවා බෝඩ් එකේ තියෙනවා සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා තබා ගන්න. මේ විකිණීම කියන එක හයිලයිට් කරලා තියෙනවා. දැන් අපේ කම්පැනි එක ABC නම් අපි විකුණන්නේ මං කෝ මෙන්න මේ ෂර්ට් එක කියලා. අපි සැපයුම් කරුවගෙන් අමුද්‍රව්‍ය අරගෙන ඒකෙන් ෂර්ට් එකක් හදලා ෂර්ට් එක තමයි විකුණන්නේ.
නැත්තම් අර සැපයුම් කරුවගෙන් ගන්න අමුද්‍රව්‍ය ටික කෙලින්ම විකුණන්නේ නැහැ. එහෙනම් අපි විකිණීම සඳහා තබාගෙන ඉන්නේ ෂර්ට්. එහෙම නැත්තම් ඒවට කියනවා නිමි භාණ්ඩ කියලා. එහෙනම් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා තබාගෙන ඉන්න නිමි භාණ්ඩ. නිමි භාණ්ඩ. ඒ වගේම නිෂ්පාදන කටයුතු සඳහා තබාගෙන ඉන්න අමුද්‍රව්‍ය තොග. නිෂ්පාදන කටයුතු සඳහා තබාගෙන ඉන්න අමුද්‍රව්‍ය. ඒ කියන්නේ ABC කම්පැනි එක නම් ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ ෂර්ට්. ඉතින් ෂර්ට් නිෂ්පාදනය කරන්නේ ඒගොල්ලෝ තියන් ඉන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය ටික. එහෙනම් මම කිව්වා ඒකත් ව්‍යාපාරයේ තොගයක් කියලා. මම නෙමෙයි ඒක LKS දෙකෙන් තමයි කියලා තියෙන්නේ. එහෙනම් තව එකක් තියෙනවා නිෂ්පාදන කටයුතු අතරමැදි අවස්ථාවේ පවතින තොග. මම කිව්වා මේ අමුද්‍රව්‍යයක් නෙමෙයි නිමි ද්‍රව්‍යයක් නෙමෙයි. තාම මේ දෙක මැද්දේ තියෙන්නේ. එහෙනම් ඒවා අර්ධ නිමි ද්‍රව්‍ය එහෙම නැත්නම් නොනිමි. අර්ධ නිමි තොග. එහෙනම් LKS දෙකට අනුව තොගයක් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා තබාගෙන ඉන්න නිමි භාණ්ඩ තොග, නිෂ්පාදන කටයුතු සඳහා තබාගෙන ඉන්න අමුද්‍රව්‍ය තොග හා නිෂ්පාදන කටයුතු වල අතරමැදි අවස්ථාවේ පවතින අර්ධ නිමි භාණ්ඩ තොග යන සියල්ලම එකතු. එහෙනම් පැහැදිලි. මේ තියෙන්නේ තොග සම්බන්ධ නිර්වචනය. ඉතින් මෙන්න මේ නිර්වචනය ඔයගොල්ලෝ පොඩි අවබෝධයක් තියාගෙන හිටියට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ගොඩක් හොඳයි. මේ නිර්වචනය මතක ගන්න. එහෙනම් නොනිමි ද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය කියන තුනම අපේ තොගයක් වෙනවා. එහෙනම් දැන් තොගය සම්බන්ධ නිර්වචනය පැහැදිලි. එහෙනම් දැන් අපි යමු තොගය, ඒ කියන්නේ තොගයේ පිරිවැය කොහොමද ගණනය කරන්නේ කියලා. ඔව් අපි දැන් යන්නේ තොගයේ පිරිවැය කොහොමද ගණනය කරන්නේ කියලා සාකච්ඡා කරන්න. ඉතින් මම කිව්වා ව්‍යාපාරයක නම් අමුද්‍රව්‍ය තොග තියෙනවා, අර්ධ නිමි ද්‍රව්‍ය තොග තියෙනවා, අවසාන වශයෙන් නිමි භාණ්ඩ තොගක් තියෙනවා. එතකොට මේ තොගයක කොහොමද පිරිවැය ගණනය කරන්නේ කියලා තමයි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් තොගයක පිරිවැය කොටස් තුනක් තියෙනවා. තොගයක පිරිවැය කොටස් තුනක් තියෙනවා. එකක් තමයි තොගයේ ගැනුම් පිරිවැය. තොගයේ ගැනුම් පිරිවැය. ඒ වගේම අපි හිතමු මේ තොගයේ ගැනුම් පිරිවැය කියලා කියන්නේ අපි අමුද්‍රව්‍ය තොගයක් ගන්නවා. ඒක තමයි තොගයේ ගැනුම් පිරිවැය කියලා කියන්නේ. එහෙනම් තොගයක් මිලදී ගන්න අවස්ථාවේදී අපිට මොනවද දරන්න වෙන පිරිවැය කියලා අපි බලන්න ඕනේ. තොගයක් මිලදී ගන්න අවස්ථාවේදී අපිට දරන්න වෙන පිරිවැය තමයි මේ තොගයේ ගැනුම් පිරිවැය යටතේ අපි සාකච්ඡා කරන්නේ. දැන් අපේ කම්පැනි එකෙන් අපි ෂර්ට් මහනවා කියලා තමයි මම කිව්වේ. එහෙනම් මේ ෂර්ට් මහන්න අවශ්‍ය රෙදි ටික අපි කවුරු හරි සැපයුම් කරුවෙක්ගෙන් ගන්න ඕනේ. එහෙනම් ඒ රෙදි වලට අදාළ නිශ්චිත ගාණක් අපි ගෙවන්න ඕනේ. මේ තොගයේ ගැනුම් පිරිවැය යටතේ පළවෙනි එක තමයි එහෙනම් ගැනුම් මිල. ඒ කියන්නේ අපි ගන්න රෙදි මීටර් 100 නම් මීටරයකට යම් කිසි ගාණක් මෙන් 100 ගුණයක් ගෙවන්න ඕනේ රෙදි මීටර් 100 ගන්න. එහෙනම් ඒක තමයි ගැනුම් මිල කියලා කියන්නේ. ඒ වගේම ඔය තොගය අපි පිට රටින් නම් ගෙන්න ගන්නේ. අපි පිට රටින් නම් ගෙන්න ගන්නේ ආනයනය කරලා තමයි අපි ගෙන්න ගන්නේ. එතකොට ආනයන බදු සහ වෙනත් තීරු බදු දරන්න වෙනවා. ආනයන බදු ඊට පස්සේ මේවට කියනවා තීරු බදු, මේවත් දරන්න වෙනවා. එහෙනම් මේවත් මේ තොගයේ පිරිවැයට තමයි අපි එකතු කරන්නේ. ඒ වගේම තමයි තවත් මොන හරි බදු වර්ගයක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේ ආනයන බදු, තීරු බදු කියන්නේ මේවට කියනවා මේ ආපසු අය කරගත නොහැකි බදු. ආපසු අය කරගත නොහැකි බදු. ඒ කියන්නේ මේ තීරු බද්ද ගෙවුවට පස්සේ අපිට ආයේ තීරු බද්ද ගන්න බෑ. එහෙනම් ඒවා තමයි ආපසු අය කරගත නොහැකි බදු කියලා කියන්නේ. ඒවත් මේ තොගයේ ගැනුම් පිරිවැයට එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් පිට රටින් ඉඳලා තොගය එනවා වරායට. වරායේ ඉඳලා අපේ කම්පැනි එක වෙත මේ තොගය ගෙන්න ගන්න ඕනේ. එහෙනම් ගෙනීමේ කුලි ඒකත් තොගයේ පිරිවැය. ඒකට කියනවා ප්‍රවාහන වියදම් කියලා. ඒ වගේම තමයි දැන් නැවෙන් ගෙනල්ලා නැවෙන් වරායට බානවා. ඒ වගේම වරායට බාපු ටික ආයි අපේ කම්පැනි එකට ගේන්න ඕන නිසා ලොරියකට හරි කන්ටේනර් එකකට හරි පටවනවා. එහෙනම්
ඒ පටවන සහ බාන මිනිස්සුන්ට ගෙවන කුලියත් මේ තොගයේ ගැනුම් පිරිවැයට එනවා. පැටවීමේ හෝ බෑමේ කුලිය. එහෙනම් මේකත් තොගයේ ගැනුම් පිරිවැය යටතේ අපි සාකච්ඡා කරන දෙයක්. ඒ වගේම තමයි අපි මේ ආපසු අය කරගත නොහැකි බදු පිරිවැයට එකතු කරා වගේම අපිට රජයෙන් සහනාධාරයක් ලබා දෙනවා නම් ආනයන මත හරි මොනවා හරි මත සහනාධාරයක් ලබා දෙනවා නම් ඒවා මේ පිරිවැයෙන් අඩු කරන්න ඕනේ. සහනාධාර හම්බ වෙනවා නම් ඒ වටිනාකම මේ පිරිවැයෙන් අඩු කරන්න ඕනේ. ඒ වගේම තමයි බොහෝ අවස්ථාවලදී සැපයුම් කරුවගෙන් අපි බඩු ගනිද්දී එයා අපිට වට්ටම් දෙනවා. ලකුණු කළ මිලෙන් යම් කිසි ප්‍රතිශතයක් අඩු කරලා අපිට වට්ටමක් දෙනවා. ඒවට අපි කියනවා වෙළඳ වට්ටම් කියලා. එහෙනම් මේ වෙළඳ වට්ටම් දෙනවා නම් ඒවත් අපි අඩු කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට මේ ටික එකතු කරලා මේ සහනාධාර සහ වෙළඳ වට්ටම් දෙනවා නම් ඒව අඩු කරලා තමයි මේ ගැනුම් පිරිවැය හොයාගන්නේ. එහෙනම් දැන් ගන්නේ අමුද්‍රව්‍ය කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. දැන් ඊළඟට තියෙනවා තොගයක පිරිවැය ගණනය කරද්දී පරිවර්තන පිරිවැය. පරිවර්තන පිරිවැය කියලා කියන්නේ මේ ගැනුම් පිරිවැය යටතේ අපි ගත්තනේ අමුද්‍රව්‍ය ටික. ඒ අමුද්‍රව්‍ය ටික නිමි භාණ්ඩ බවට පත් කරද්දී උදාහරණ විදියට ගත්තොත් එහෙම රෙදි ටික ෂර්ට් බවට පත් කරද්දී දරන්න වෙන පිරිවැයට තමයි පරිවර්තන පිරිවැය කියලා කියන්නේ. දැන් අපි සැපයුම් කරුවගෙන් රෙදි අරගෙන ඒ රෙදි මහනවා. මහලා තමයි ෂර්ට් එක හදාගන්නේ. එහෙනම් ඒ මහන මිනිස්සයා ඉන්නවා. එයා ඇවිල්ලා ශ්‍රමිකයෙක් එයාට වැටුපක් ගෙවන්න ඕනේ. එතකොට එයාට ගෙවන වැටුප ඇවිල්ලා එයාට වැටුප ගෙවන්නේ අර රෙදි ටික ෂර්ට් එක බවට පත් කරන නිසා යා. එහෙනම් එයා රෙදි ටික එහෙම නැත්නම් අමුද්‍රව්‍ය ටික නිමි භාණ්ඩ බවට පත් කරන්න එයා උදව් කරන නිසා තමයි එයාට අපි ගාස්තුවක් ගෙවන්නේ. එහෙනම් ඒ ඍජු ශ්‍රම පිරිවැය. එහෙනම් ඒක පරිවර්තන පිරිවැයක් විදිහට ගන්න ඕනේ. ඍජු ශ්‍රම පිරිවැය. ඒ කියන්නේ මේ පරිවර්තන පිරිවැය අපිට කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි මේ ඍජු පරිවර්තන වියදම්. ඍජු පරිවර්තන පිරිවැය. ඒක යටතේ තමයි මේ ඍජු ශ්‍රම පිරිවැය එන්නේ ඇත්තටම. ඒකේ උදාහරණයක් විදිහට. ඊට පස්සේ තව එකක් තමයි මේ විචල්්‍ය වක්‍ර පරිවර්තන පිරිවැය. විචලනයේ වක්‍ර පරිවර්තන පිරිවැය. මේවට තමයි පොදුකාර පිරිවැය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ අර ගෙනාපු රෙදි ටික ෂර්ට් එක බවට පත් කරනකොට ඒ ෂර්ට් එක මහාන එක්කෙනාට ගෙවන පිරිවැය තමයි මේ ඍජු ශ්‍රම පිරිවැය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ වක්‍ර පිරිවැය කියලා කියන්නේ. එහෙම නැත්නම් පොදුකාර පිරිවැය කියලා කියන්නේ. මේක කොටස් දෙකක් තියෙනවා. විචල්්‍ය නිෂ්පාදන පොදුකාරයයි. ස්ථාවර නිෂ්පාදන පොදුකාරයයි. ඒ කියන්නේ මේ අපි හිතමු මේ දැන් රෙදි ටික ෂර්ට් එක බවට පත් කරන්න යන්නේ. එතකොට මේ විචල්්‍ය නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා කියන්නේ අපි වක්‍ර අමුද්‍රව්‍ය ටිකක් ගන්නවා. ඒ කියන්නේ අපි නූල් ගන්න ඕනේ මේ ෂර්ට් එක මහන්න. ඒවා තමයි මේ විචල්්‍ය නිෂ්පාදන විදියට එන්න ඕනේ. ඒ කියන්නේ වෙනත් අමුද්‍රව්‍ය ගන්න යන පිරිවැය. ඒ වගේම තමයි මේ ස්ථාවර නිෂ්පාදන පොදුකාරය කියලා කියන්නේ අපි රෙදි ටික ෂර්ට් එක බවට පත් කරන්නේ කර්මාන්ත ශාලාව ඇතුළේ. එතකොට මේ කර්මාන්ත ශාලාව වෙනුවෙන් ගෙවන කුලිය වෙන්නේ මේ අපේ ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඒකත් පරිවර්තන පිරිවැයක් යටතේ තමයි එන්නේ. එතකොට අපි මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමයි මේ විචල්්‍ය නිෂ්පාදන පොදුකාරය ටික. මේ මේවා ඇතුළුව මේ ගැනුම් පිරිවැය
මේ පරිවර්තන පිරිවැයේ මේ ඍජු පරිවර්තන පිරිවැය සහ මේ විචල්්‍ය නිෂ්පාදන පොදුකාර පිරිවැය කියන ඒවා අපි නිෂ්පාදනය කරන ඒකක ගාන මත තමයි දරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි හිතමුකෝ ෂර්ට් 10000ක් මහන්න යන්නේ කියලා. ෂර්ට් 10000ක් මහන්න යන්නේ. එහෙනම් මේ අමුද්‍රව්‍ය ටික ගත්තේ ඒ ෂර්ට් 10000 වෙනුවෙන්. 11000ක් මහනවා නම් මේ එන පිරිවැය වෙනස් වෙනවා. මොකද මේ ගැනුම් මිල වෙනස් වෙනවා. ඒ මත ගහන බදු ටික වෙනස් වෙනවා. එහෙනම් මේ ගැනුම් පිරිවැය හැදෙන්නේ ෂර්ට් 10000කට ෂර්ට් 10000 නිෂ්පාදනය කරන තමයි ගැනුම් පිරිවැය කියන්නේ. ඒ වගේම මේ ඍජු පරිවර්තන පිරිවැය යටතේ එන ඍජු ශ්‍රමය ගත්තොත් එයත් ඒ මහන ෂර්ට් ගානට තමයි යාට ගෙවන්නේ. එහෙනම් ඒකත් අදාළ සත්‍ය වශයෙන්ම නිෂ්පාදනය කරපු එකක ගානට තමයි ගෙවලා තියෙන්නේ. ඒ වගේම මේ විචල්්‍ය නිෂ්පාදන පොදුකාර පිරිවැය. දැන් අපි හිතමු ෂර්ට් 10000ක් මහන්න යන නූල් ටික නෙමෙයි 11000ක් මහන්න යන්නේ. එහෙනම් ඒවා වෙනස් වෙනවා. හදන ඒකක ගානත් එක්ක වෙනස් වෙනවා. හැබැයි මේ ස්ථාවර නිෂ්පාදන පොදුකාරය කියන එක අපි ඒකක හැදුවත් එකයි ඒකක හැදුවේ නැතත් එකයි මේ කර්මාන්ත ශාලාව අපි ගත්තා නම් ඒකට කුලිය ගෙවන්න ඕනේ. එහෙනම් ඔන්න මම වැදගත් දෙයක් කියනවා. මෙන්න මේ ටික ඇතුළු ඒ කියන්නේ මේ ස්ථාවර නිෂ්පාදන පොදුකාරය හැර ඉතුරු ටික නිෂ්පාදනය කරන ඒකක ගානත් එක්ක වෙනස් වෙනවා. එහෙනම් දැන් මේ සම්පූර්ණ ඒකක 10000ක් වෙනුවෙන් කියමුකෝ. සම්පූර්ණ ඒකක 10000ක් වෙනුවෙන් තමයි මේ ඔක්කොම පිරිවැය ටික දරලා තියෙන්නේ. මේවා මේ මම ගෙනියන මාක පෙන් එක ගෙනන බලන්න මෙතන ඉඳලා මෙතනට වෙනකන් අපි දරලා තින්නේ ඒකක 10000ක් වෙනුවෙන්. එහෙනම් මේ සෙට් එකේ එකතු වෙන්නේ ඒකක 10000ක් නිෂ්පාදනය කරන්න ඊයේ. එහෙනම් එක ඒකකයකට කීයක් ගියාද කියලා බලන්න. අපි මේක බෙදන්න ඕනේ සත්‍ය නිෂ්පාදිතයෙන්. ඒක මම ගාන හදද්දි කියලා දෙන්නම්. මේ විචල්්‍ය ඒවා ටික ඒ වගේ ඒකක ගානත් එක්ක වෙනස් වුණා. ඒක නිසා ඒවා සත්‍ය නිෂ්පාදිතයෙන් තමයි බෙදන්න ඕනේ. එක ඒකකයකට කීයක් ගියාද කියලා හොයනවා. හැබැයි මේ මම ගෝ මේ ස්ථාවර නිෂ්පාදන පොදුකාරය කියන ඒවා අපි නිෂ්පාදනය කරත් එකයි නැතත් එකයි අපි ගෙවන්නේ ස්ථාවර ගානක්. එහෙනම් ඒවා සත්‍ය ඒකක ගානෙන් බෙදන්න ඕනේ නැහැ. අපි සාමාන්‍යයෙන් මෙච්චරක් නිෂ්පාදනය කරනවා කියලා හිතලා ඒ සාමාන්‍ය නිෂ්පාදනය මත තමයි ඒව බෙදන්නේ. ඒකත් ගාන හදත්තම මතක තියාගන්න ඕනේ. ස්ථාවරේවා සාමාන්‍ය නිෂ්පාදිතය මත විචල්්‍ය හැම එකක්ම සත්‍ය නිෂ්පාදනය මත තමයි බෙදලා දාන්නේ. ඒ වගේම දැන් ගැනුම් පිරිවැය ඉවරයි. අමුද්‍රව්‍ය ටික අරගත්තා. මේ තියෙන ඊට අදාළ ඒවා ටික. දැන් අමුද්‍රව්‍ය ටික පරිවර්තනය කරනවා ෂර්ට් එකක් බවට. එහෙනම් එතකොට දරන්න වෙන පිරිවැය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා අනෙකුත් පිරිවැය. දැන් හිතන්නකෝ අපි මහලා විකුණන ෂර්ට් එක අපි කවර එක දාලා තමයි විකුණන්නේ. කියන්නේ ඇසුරුමක දාලා තමයි විකුණන්නේ. ලස්සනට පැකින් කරලා තමයි විකුණන්නේ. එහෙනම් ආන්ගේ ඇසුරුම් වියදම් මේවා ඉන්නේ මේ අනෙකුත් පිරිවැය ඇතට. ඒ කියන්නේ මේ අනෙකුත් පිරිවැය කියලා කියනවා නම් කියන්නේ නිමි භාණ්ඩ විකිණීමේ තත්ත්වයටපත් කිරීම සඳහා දරන ලබන පිරිවැයට තමයි මේ අනෙකුත් පිරිවැය කියලා කියන්නේ. එහෙනම් ඔයගලන්ට පැහැදිලි ඇති මේක ගැන ලොකු අවබෝධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් දල වශයෙන් අවබෝධයක් තියාගන්න මොකද්ද මේ තොගේ පිරිවැය හොයන විදිය කියලා. එහෙනම් දැන් පැහැදිලි අමුද්‍රව්‍ය තොග ගන්නකොට ඒවා වෙනුවෙන් දරපු පිරිවැය ටික එකතු කරා අපිට සහන ආධාරයක් හරි වෙළඳ වට්ටමක් හරි තොගේ මත හම්බ වෙනවා නම් ඒවා අඩු කරන්න ඕනි. ඒ වගේම ඒ අමුද්‍රව්‍ය ටික නිමි භාණ්ඩයක් බවට පත් කරද්දී මෙන්න මේ ආකාරයෙන් දරපු පිරිවැය ටික ඒ අමුද්‍රව්‍යයට එකතු වෙනවා, ඒ තොගයට එකතු වෙනවා. ඒ වගේම මේ වෙනත් පිරිවැයක් තියෙනවා නම් ඒවත් එකතු වෙනවා. එහෙනම් එහෙම තමයි අපි තොගේ පිරිවැය ගණනය කරන්නේ. එහෙනම් දැන් පැහැදිලි. අපි පුංචි ගණනය කිරීමක් හදමු මේ තොගේ පිරිවැය ආශ්‍රිතව. ඊට පස්සේ අපි යමු FIFO ක්‍රමය ගැන සාකච්ඡා කරන්න. ඉතින් තොගේ මේ පිරිවැය ගැන ලොකු අවබෝධයක් තියාගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අර ගණනය කිරීම නිකන් දැන ගැනීම සඳහා අපි සාකච්ඡා කරලා බලමු කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට වීඩියෝ එකේ පෙනේ ගණනය කිරීමක්. ඒ ගණනය කිරීම තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි ඒ ගණනය කිරීමට යමු. right. අපි දැන් යමු තොගේ පිරිවැය ගණනය කිරීමට ආශ්‍රිත තොගේ පිරිවැය ගණනය කිරීම ආශ්‍රිත ගණනය කිරීමකට අපි දැන් යමු කොහොමද කරන්නේ කියලා බලන්න. right. ඔයගලන්ට පේනවා ගණනය කිරීමක් තියෙනවා. ඒකේ කියනවා ABC සමාගම විසින් ඒකකයක් රුපියල් 50 බැගින්
ඒකක 4000ක් අමුද්‍රව්‍ය ඒකක 4000ක් මිලදී ගන්නවලු. එතකොට ඒ මිල මත 105ක වෙළඳ වට්ටමක් ලැබෙනවලු. ඒ වගේම ඒකකයකට මිලදී ගන්න සෑම ඒකකයකටම රුපියල් 10 බැගින් වූ සහන ආධාරයකුත් හිමිවෙනවලු. ඊට පස්සේ දැන් හොඳට මතක තියාගන්න ඕනේ ඒකක 4000ක් ගන්න අමුද්‍රව්‍ය ඒකක 4000ක්. එතකොට ඔය නිෂ්කාසන ගාස්තු 1,20,000ක් දරලා තියෙන්නේ ඒ අමුද්‍රව්‍ය ඒකක 4000 ගන්න. ඊට පස්සේ කොහොමද තියෙනවා තීරු බදු නැවත අය කරගත්ත හැකි බදු ගෙනීමේ කුලිය පැටවීමේ හා බෑමේ කුලිය ওই විදිහට තියෙනවා. එතකොට මේ හැම එකක්ම අර ගැනුම් පිරිවැය ඇතුලේ පෙන්වන්න ඕනේ. එතකොට ඒ කියන්නේ නිෂ්කාසන ගාස්තු ඉඳන් පැටවීමේ හා බෑමේ කුලිය කියන දැනට වෙනකම් දරලා තියෙන්නේ අමුද්‍රව්‍ය ඒකක 4000ක් වෙනුවෙන්. එතකොට අපි පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් එහෙනම් අපිට පේනවා වර්ෂයේ සත්‍ය නිෂ්පාදනය ඒකක 1,20,000යි කියලා. එහෙනම් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ අමුද්‍රව්‍ය ඒකක 4000ක් යොදාගෙන තමයි මේ 1,20,000 දරලා තියෙන්නේ කියලා. මේ හදලා තියෙන්නේ කියලා. අමුද්‍රව්‍ය ඒකක 4000 යොදාගෙන තමයි ඔය 1,20,000 හදාගෙන තියෙන්නේ. එතකොට අපි අර නිෂ්කාසන ගාස්තු, තීරු බදු, නැවත අය කරගත මේ ගෙනීමේ කුලි, පැටවීමේ හා බෑමේ කුලි ඊට පස්සේ ඔන්න ඔය වගේ වියදම් ටික ඔක්කොම දරලා තියෙන්නේ ඒකක 1,20,000ක් හදන්න තමයි ඔය ටික දරලා තියෙන්නේ. එහෙනම් ඒ ඒකකයක් එක්ක වෙනස් වෙන පිරිවැය. දැන් අපි ඒකක 1,22,000ක් නිබදුවා නම් ඔය පිරිවැය ටික ඊට වඩා වැඩි වෙන්න තිබ්බා. එහෙනම් විචල්යයි වෙනස් වෙනවා. රයිට්. ඊළඟට අපිට පේනවා ඍජු ශ්‍රම පිරිවැය විදිහට තියෙනවා 3,20,000ක්. එහෙනම් ඒක පරිවර්තන පිරිවැය යටතේ පෙන්වන්න ඕනේ. ඒ වගේම විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තියෙනවා 6ක්. ඒකත් මම කිව්වා වෙනත් මේ අපි නිෂ්පාදනය කරන ඒකක් ගාන මත තමයි පදනම් වෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය 9යි කියලා. මම කිව්වා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය කියලා කියන්නේ අපි නිෂ්පාදනය කරත් නැතත් දරන පිරිවැයක්. එතකොට ඒක සත්‍ය නිෂ්පාදිතයෙන් නෙමෙයි සාමාන්‍ය නිෂ්පාදිතයෙන් තමයි බෙදන්න ඕනේ එක එකකට හොයනවා නම් කියලා මම කිව්වා. රයිට්. එහෙනම් අපෙන් අහලා තියෙනවා අවසාන තොග ඒකක ගණන සහ වටිනාකම ගණනය කරන්න කියලා. රයිට්. දැන් අපි ගානේ නම් හදන්න යන්නේ. එතකොට මුලින්ම අපි බලන්න ඕනේ අර සත්‍ය නිෂ්පාදනය ඒකක 1,20,000 හදාගන්න තමයි අපි අමුද්‍රව්‍ය ඒකක 4,000ක් ගත්තේ. එහෙනම් ඒ අමුද්‍රව්‍ය ඒකක 4,000 මිලදී ගැනීමට අදාළ ගැනුම් පිරිවැය අපි හොයාගන්න ඕනේ. එහෙනම් ඔයගලන්ට බෝඩ් එක බලුවම පේනවා ඇති ගැනුම් පිරිවැය හොයන්න තමයි දැන් මම යන්නේ. එතකොට මුලින්ම ඔක පැහැදිලිව කියලා තියෙනවා එක ඒකකයක් රුපියල් 50 බැගින් අමුද්‍රව්‍ය ඒකක 4,000ක් මිලදී ගන්නවා කියලා. ඒ කියන්නේ අපි ඔය අමුද්‍රව්‍ය තොගය මිලදී ගන්න අවස්ථාවේදී ඒ අමුද්‍රව්‍ය වල අයිතිකාරය එහෙම නැත්නම් අපේ සැපයුම්කාරය එයාට අපි ගෙවන ගාණ තමයි ඔය ගැනුම් පිරිවැය කියලා අපි ගැනුම් මිල කියලා අපි දාන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා එකක් රුපියල් 50 ගානේ ඒකක 4,000ක් තමයි අපි මිලදී අරගෙන තියෙන්නේ. එහෙනම් ලක්ෂ 2ක් අපි වියදම් කරලා තියෙනවා සැපයුම්කාරයාට දෙන්න. එතකොට සැපයුම්කාරයා මෙන්න මේ ලක්ෂ 2 මත තමයි 105ක වෙළඳ වට්ටමක් දෙන්නේ. එහෙනම් ඒක පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න අන්තිම හරියදී අපි අඩු කරමු ඒක. ඒ වගේම මෙන්න මේ ඒකක 4,000 මත තමයි එකකට රුපියල් 10 බැගින් සහන ආධාරයක් දෙන්නේ. එහෙනම් ඒකත් අපිට අඩු කරන්න පුළුවන්. අවසාන හරියදී අඩු කරමු. රයිට්. ඊළඟට තියෙනවා නිෂ්කාසන ගාස්තු 1,20,000ක්. එහෙනම් මෙන්න මේ එකක් 50 ගානේ ඒකක 4,000ක් ගත්ත සැපයුම්කාරයට දීලා සල්ලි දීලා ඒ ටික අපි රටේ ඉඳලා දැන් වරායට ආවා. වරායෙන් අපි ඒක ක්ලියර් කරගන්න ඒ ටිකට දාලා නිෂ්කාසන ගාස්තු ගෙවනවා 1,20,000. එහෙනම් ඒකත් අපි පිරිවැයට එකතු කරන්න ඕනේ. දැන් මේක ඒකක 4,000ට වැඩි ගාණක් ගෙනාවනම් මේ නිෂ්කාසන ගාස්තු මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. රයිට්. ඊළඟට තීරු බදු හා ආපසු නොගෙවෙන වෙනත් බදු කියලා තියෙනවා. තීරු බදු සහ ආපසු නොගෙවෙන වෙනත් බදු. එහෙනම් ඒකත් අපි මේ පිරිවැයට එකතු කරන්න ඕනේ ලක්ෂයයි. ඊට පස්සේ තියෙනවා ආපසු අය කරගත හැකි බදු. නැත්නම් නැවත අය කරගත හැකි බදු කියලා. නැවත අය කරගත හැකි බදු කියලා කියන්නේ අපෙන් බද්ද අය කරනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරි අදාළ ආයතනය අපෙන් බදු ටික අය කරනවා. ඒ අය කරගත්ත බදු ටික අපිට ආයි පාරිභෝගිකයන් අය කරගන්න පුළුවන්. ඒ වගේ ඒවා
අපි මේ පිරිවැය විදියට සලකන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න ආපසු අය කරගත නොහැකි බදු පිරිවැයට එකතු කරනවා. ආපසු අය කරගත හැකි බදු තොගයේ පිරිවැය විදියට සලකන්නේ නැහැ. right. ඊළඟට තියෙනවා ගෙනීමේ කුලි 20000යි. ගෙනීමේ කුලි 20000ක් තියෙනවා ඊළඟට. ඊට පස්සේ තියෙනවා ඔයගලන්ට පේනවා පැටවීමේ හා බෑමේ කුලි රුපියල් 10000යි විදියට. එහෙනම් ඊට පස්සේ තියෙන්නේ ඍජු ශ්‍රම පිරිවැය. ඒ ඍජු ශ්‍රම පිරිවැය එන්නේ පරිවර්තන පිරිවැයට. එහෙනම් මේ ටික තමයි තොගයේ ගැනුම් පිරිවැය වෙන්නේ. අපිට පේනවා 4,50,000ක් අපි දරලා තියෙනවා තොගයක් මිලදී ගන්න. ඒ වෙලාවේදී අපිට සහනාධාර හම්බෙලා තියෙනවා. ඒකකයකට 10 ගානේ ඒකක 4,000කට රුපියල් 40,000. ඒ වගේම තමයි මේ සැපයුම් කරුවා 105ක වෙළඳ වට්ටමක් දෙනවා. එහෙනම් මේ වෙළඳ වට්ටම එන්නේ මේ ලක්ෂ දෙකට 105ක් තමයි අපිට වෙළඳ වට්ටම විදිහට හම්බෙන්නේ. එතකොට ඒකේ වටිනාකම රුපියල් 10000යි. එහෙනම් මෙච්චරක් පිරිවැය වුණා. මුළු අඩු කිරීම ටික 50000ක් වෙනවා. එහෙනම් ওই 50000 අපි අඩු කරනවා මේකේ. එතකොට ඔයගලන්ට පේනවා තොගයේ ගැනුම් පිරිවැය විදිහට එනවා ලක්ෂ 4ක්. ගැනුම් පිරිවැය. එහෙනම් මේ ගැනුම් පිරිවැය තමයි ලක්ෂ 4 විදිහට ආවේ. ඊට පස්සේ ගැනුම් පිරිවැය විතරක් නෙමෙයි තොගයේ පිරිවැය වෙන්නේ. තව තියෙනවා පරිවර්තන පිරිවැය. තියෙනවා. මේකේ අනිකුත් පිරිවැය ගැන සඳහනක් නැහැ. අපි බැලුවොත් පරිවර්තන පිරිවැය ඇතුලේ එකක් තියෙනවා ඍජු ශ්‍රම පිරිවැය. ඒකේ වටිනාකම 3,20,000යි. 3,20,000යි තොගයේ පරිවර්තන පිරිවැය. එතකොට ඒකත් අපි තොගයේ පිරිවැයක් විදිහට සැලකනවා. ඊට පස්සේ තියෙනවා විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යය. ඒකත් මේ පරිවර්තන පිරිවැයක්. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යය ලක්ෂ 6ක් තියෙනවා. ඊට පස්සේ තවත් පරිවර්තන පිරිවැයක් තියෙනවා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය විදියට. දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මම කිව්වා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තියෙනවා නම් ඒක අපි නිෂ්පාදනය කරත් නැතත් ගෙවන්න ඕනේ. ඒක නිසා තනි භාණ්ඩ ඒකකයක පිරිවැය හොයනකොට ඒ ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන එක අපේ සාමාන්‍ය නිෂ්පාදිතය පදනම් කරගෙන බෙදන්න කියලා කිව්වා. හැබැයි අනෙකුත් පිරිවැය ටික, අනෙකුත් විචල්්‍ය පිරිවැය ටික, ඒ කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ විචල්්‍ය පිරිවැය ටික අපි සත්‍ය වශයෙන් නිෂ්පාදනය කරපු ඒකක ගාන පදනම් කරගෙන බෙදන්න කියලා කිව්වා. එහෙනම් මේ තියෙන විචල්්‍ය පිරිවැය ටික මේ බෝඩ් එකේ ලියලා තියෙන ඔක්කොම ටික. එතකොට මේ ටික අපි තනි ඒකක වලට ඇතුළත් කරන්නේ සත්‍ය නිෂ්පාදනය පදනම් කරගෙන. ඒකට හේතුව තමයි මේ ලක්ෂ 4ක් ගැනුම් පිරිවැය වුණේ අමුද්‍රව්‍ය ඒකක 4000ක් ගන්න. ඒ අමුද්‍රව්‍ය ඒකක 4000ක් භාවිතා කරලා අපි සත්‍ය වශයෙන් ඒකක 1,20,000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට මේ 4000 ගිහිල්ලා තියෙන්නේ මේ ලක්ෂ 4 ගිහිල්ලා තියෙන්නේ අමුද්‍රව්‍ය මේ නිමි භාණ්ඩ 1,20,000ක් හදාගන්න. ඒ වගේම මෙයාට 3,20,000ක් ගෙවලා තියෙන්නේ මේ ඒකක 1,20,000ක් හදාගන්න. මේ ටික මේ ලක්ෂ 6 ගිහිල්ලා තියෙන්නේ ඒකක 1,20,000ක් හදාගන්න. 1,20,000ට වඩා වැඩියෙන් හැදුවා නම් මේ පිරිවැය ටික ඊට වඩා වැඩි වෙන්න තිබ්බා. ඒ වගේම තමයි 1,20,000ට වඩා අඩුවෙන් හැදුවා නම් මේ පිරිවැය ටික ඊට වඩා අඩු වෙන්න තිබ්බා. හැබැයි අර ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන එක ඒකක 1,20,000ක් නිපදුවත් ඊට වඩා නිපදුවත් ඊට අඩුවෙන් නිපදුවත් අපි දරන්නේ අර කියලා තියෙන ලක්ෂ 9ම තමයි. එහෙනම් මේ විචල්්‍ය ඒවා ටික 1,20,000ට වඩා වැඩියෙන් නිපදුවා නම් වැඩි වෙනවා, අඩුවෙන් නිපදුවා නම් අඩු වෙනවා. එහෙනම් මේක එක ඒකකයකට කීයක් ගියාද කියලා බලන්න. ඇත්තටම නිෂ්පාදනය කරපු ඒකක ගානෙන් බෙදන්න වෙනවා. හැබැයි අපි අර ස්ථාවර විදියට ගෙවන්නේ සාමාන්‍ය නිෂ්පාදනය මත පදනම් කරගෙන. එහෙනම් ඒවා එක ඒකකයකට කීයක් ගියාද කියලා බලන්න. සාමාන්‍ය ඒකක ගානෙන් බෙදනවා. right. දැන් බැලුවාම පේනවා මෙතන 9,20,000ක් තියෙනවා. එතකොට 13,20,000ක් තියෙනවා මුළු විචල්්‍ය නිෂ්පාදන
පිරිවැය. විචල්්‍ය නිෂ්පාදන පිරිවැය 13,20,000ක් තියෙනවා. එහෙනම් මම කිව්වා මේ 13,20,000 ගියේ ඒකක 1,20,000ක් හදාගන්න. ඊට වඩා හැදුවා නම් මේක මීට වඩා වැඩි වෙන්න තිබ්බා. ඊට වඩා අඩුවෙන් හැදුවා නම් මේක මීට වඩා අඩු වෙන්න තිබ්බා. එහෙනම් මේ ඒකක ගානට තමයි මේක නිශ්චිතවම දරලා තියෙන්නේ. එහෙනම් අපි බලනවා ඒකක 1,20,000ක් හදන්න 13,20,000ක් ගියා නම් එක ඒකකයක් හදන්න කීයක් යනවද කියලා. එහෙනම් අපිට පේනවා 13,20,000 අපි බෙදනවා 1,20,000න්. එතකොට අපිට පේනවා එක ඒකකයකට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 11යි. ඒ වගේම තමයි තව අමතක කරන්න බැරි පිරිවැයක් තියෙනවා. ස්ථාවර පිරිවැයක් ගිහිල්ලා තියෙනවා අපිට. ලක්ෂ 9ක්. හැබැයි මම කිව්වා මේක 1,20,000ක් හැදුවත් ලක්ෂ 9යි. ඒකක බිඳුවක් හැදුවත් ලක්ෂ 9යි. ඒකක 1,50,000ක් හැදුවත් ලක්ෂ 9යි. ලක්ෂයක් හැදුවත් ලක්ෂ 9යි. ඒක නිසා මේක බෙදද්දි මේක තනි තනි එකක වලට බෙදද්දි සාමාන්‍යයෙන් අපි නිෂ්පාදනය කරන මේ ඒකක ගාන මත ගන්න කියලා. එතකොට මේ ගානේ තියෙනවා අපේ සාමාන්‍ය නිෂ්පාදනයේ ඒකක ලක්ෂය කියලා. එහෙනම් අපිට පේනවා මේක බෙදුවට පස්සේ රුපියල් 9යි ස්ථාවර නිෂ්පාදන පොදුකාරය. විචල්්‍ය නිෂ්පාදන පොදුකාරය රුපියල් 11යි. එහෙනම් අපේ පරිවර්තන පිරිවැයත් ඔන්න දැන් පරිවර්තන පිරිවැයයි ගැනුම් පිරිවැයයි දෙකම එකතු කරලා අපි හදාගත්තා. අනෙකුත් පිරිවැය නැති නිසා අනෙකුත් පිරිවැය තිබ්බේ නැහැ. එහෙනම් මෙන්න මෙතන වෙනකන් ගැනුම් පිරිවැය ආවා. ඊට පස්සේ පරිවර්තන පිරිවැයෙන් කොටසක් හදලා මේ උත්තරේ ගත්තා. එතකොට මේ සෙට් එකෙන් එක ඒකකයකට යන ටික තමයි මේ බැලුවේ. ඊට පස්සේ පරිවර්තන පිරිවැයේ තවත් කොටසක් වෙච්ච ස්ථාවර නිෂ්පාදන පොදුකාරය ටික මෙතන අරගෙන ඒකෙන් ඒකකයකට යන ගාන බැලුවා. එහෙනම් දැන් අපිට පේනවා අනෙකුත් පිරිවැය නැති නිසා ගැනුම් පිරිවැයෙන් සහ පරිවර්තන පිරිවැයෙන් එක ඒකකයක් වෙනුවෙන් රුපියල් 20ක් අපි දරලා තියෙනවා. එහෙනම් ඒකකයක මේ තියෙන්නේ ඒකකයක පිරිවැය. තොග ඒකකයක පිරිවැය. තොග ඒකකයක පිරිවැය තමයි රුපියල් 20. ඔයගොල්ලන්ට පැහැදිලිද? හැබැයි අපි ප්‍රශ්නෙන් අහන්නේ ඔක නෙමෙයි. ප්‍රශ්නෙන් අහන්නේ අවසාන තොග ඒකක කීයක් තියෙනවද කියලා අහනවා. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ගාන දිහා බැලුවාම අපි මේ වර්ෂය තුලදී සත්‍ය වශයෙන් ඒකක 1,20,000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. එහෙනම් මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ සත්‍ය වශයෙන් ඒකක 1,20,000ක් ඉපදුවලු. හැබැයි ඒගොල්ලෝ එකෙන් වික්කේ 1,10,000යි. එහෙනම් 1,20,000ක් නිපදවලා 1,10,000 නම් විකුණුවේ. තාම 10,000ක් විකුණලා නැති තොගයක් අපි ළඟ තියෙනවා. එහෙනම් ඒකක 10,000යි අවසාන තොගය ඒකක ගණනින්. ඊට පස්සේ අපෙන් අහනවා අවසාන තොගයේ වටිනාකම ගණනය කරන්න කියලා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ මේ තියෙන්නේ අවසාන තොග ඒකක නම් 10,000ක් තියෙනවා. එක ඒකකයක වටිනාකම 20යි. එහෙනම් මුළු අවසාන තොගයේ වටිනාකම 10,000 වැඩි කිරීම 20 ලක්ෂ 2යි. එහෙනම් අවසාන තොගයේ වටිනාකම අපිට එනවා ලක්ෂ 2ක් විදියට. මේක තමයි උත්තරේ. එතකොට මේ අපි දැන් හැදුවේ LKS 2 සම්බන්ධයෙන් තොගයක පිරිවැය ගණනය කිරීම ආශ්‍රිත ගණනය කිරීමක්. ඉතින් මේක ගැන පොඩි දල අවබෝධයක් තිබ්බහම ඇති මෙච්චර මේ ඇවිල්ලා තොගයේ පිරිවැය ගණනය කිරීම සම්බන්ධයෙන් දෙන්න පුළුවන් සංකීර්ණම ගැළපෙන්න. ඉතින් මෙච්චර කාලයකට විභාගවල මේ තොගයේ පිරිවැය ගණනය කරන්න කියලා ඇවිල්ලත් නැහැ. ඉතින් ඒක නිසා මේකට ලොකු බර තැබීමක් තියන්න අවශ්‍ය නැහැ. නමුත් දල වශයෙන් අවබෝධයක් තියාගෙන ඉන්න මේක ආවොත් හදන්නේ මේ විදිහට කියලා. රයිට්. එහෙනම් අපි දැන් තොගයේ පිරිවැය ගණනය කරන විදිය කතා කරා. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිවැය සූත්‍ර. උසස් පෙළ විෂය නිර්දේශයේ අනෙකුත් තොග හඳුනා ගැනීම කියන මාතෘකාව යටතේ පිරිවැය සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි FIFO ක්‍රමය, අනිත් එක තමයි WAC ක්‍රමය. LIFO කියලා ක්‍රමයකුත් තියෙනවා. ඒ ක්‍රමය උසස් පෙළ මට්ටමේදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒක ඇත්තටම ප්‍රායෝගික නොවන ක්‍රමයක් නිසා. එහෙනම් FIFO ක්‍රමය සහ WAC ක්‍රමය තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද FIFO ක්‍රමයෙන් ගණන් හදන්නේ කියලා. රයිට්. අපි දැන් සූදානම් වෙන්නේ පිරිවැය සූත්‍ර කියන කොටස සාකච්ඡා කරන්න. ඉතින් මේ පිරිවැය සූත්‍ර කියන කොටස යටතේ තමයි FIFO ක්‍රමය සහ WAC ක්‍රමය කියන කොටස් දෙක අපි සාකච්ඡා කරන්නේ. ඉතින් FIFO ක්‍රමය සහ WAC ක්‍රමය ගැන කතා කරනකොට ඒ ක්‍රම දෙකෙන් විශාල ගණනය කිරීම ප්‍රමාණයක් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. ඒක නිසා ඊටමත් වැදගත් කොටසක්.
ඒක අනිවාර්යෙන් අපි හොඳට ඉගෙනගෙන ඉන්න ඕනේ. කොහොමද ගණනය කිරීම සාකච්ඡා කරන්න කියලා. ඉතින් එහෙනම් මම 5-4 ක්‍රමය කියන කොටස තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඒකට මම යොදා ගන්නවා 1997 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ආපු ගණනය කිරීම. එහෙනම් අපි ඒක හදමු කොහොමද කියලා. right අපි දැන් සූදානම් වෙලා ඉන්නේ පිරිවැය සූත්‍ර කියන කොටස සාකච්ඡා කරන්න. ඉතින් මුලින්ම දැනගනිමු පිරිවැය සූත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මේ නිර්වචනය පාඩම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කොහෙත්ම. නිකන් දැනගන්න තමයි කියන්නේ පිරිවැය සූත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. දැන් හිතන්නකෝ මෙහෙම. ව්‍යාපාරයක තියෙනවා ඉතුරු වෙලා තොගයක් ඒකක 100ක. ඒකක 100ක තොගයක් ඉතුරු වෙලා තියෙනවා ව්‍යාපාරේ. එතකොට මේ ඉතුරු වෙලා තියෙන තොගය මෙහෙම හිතන්නකෝ අපේ ව්‍යාපාරයේ මේ තියෙන ජනවාරි 1 වෙනිදා මේ තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා. එහෙනම් මේ අවුරුද්දක කාල සීමාව තුල පාවිච්චි කරන්න අපි තොග ගන්නවා. එතකොට මේ ගන්න තොග අපිට පුළුවන් මුළු අවුරුද්දටම ඇති වෙන්න එක දවසේ ගන්න. ඒ කියන්නේ මේ අවුරුද්දේ පළවෙනි දවසේ අපිට ගන්න පුළුවන් මුළු අවුරුද්දටම ඇති වෙන්න. එහෙම ගත්තොත් මේ ඉතුරුලා තියෙන 100ක තොගය මේ දවසේ තමයි. ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල දවසේ ගත්ත තොගය තමයි මේ 100ක් ඉතුරුලා තියෙන්නේ කියලා අපිට පැහැදිලිවම තීරණය කරගන්න පුළුවන්. මොකද අපි මේ දවස් විතරයි තොග ගත්තේ. තව මෙහෙම මුකුත් ගත්තේ නැහැ. එහෙනම් ඉතුරුලා තියෙන්නේ මේ දවසේ ගත්ත ටිකෙන්ම ටිකක් තමයි ඉතුරුලා තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් අවුරුද්දටම හරියන්න එක දවසක නෙමෙයි ව්‍යාපාර වලින් තොග ගන්න. අවුරුද්දෙම පාවිච්චිය සඳහා එකපාරක් නෙමෙයි තොග ගන්න. එහෙම නොකරන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් හිතන්නකෝ අවුරුද්දට අපිට ඒකක ලක්ෂයක් ඕනේ පාවිච්චි කරන්න. අපි ඔය ඔක්කොම අවුරුද්දේ පළවෙනි දවසේ අරගෙන තිබ්බොත් එහෙම ඔය ටික අවුරුද්ද පුරාවට ගබඩා කරලා තියන්න යන කොස්ට් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි අවුරුද්දේ මුල දවසේ ගත්තනම් අවුරුද්දටම අදාළව තමයි ගන්න බඩු ටික. එහෙනම් ওই ටික අවුරුද්දක් පුරාවට අපි පරිස්සම් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සත්තු කාලව විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ගින්නක් එහෙම ඇති වුණොත් එහෙම විනාශ වෙන්න පුළුවන්. එතකොට අර අවුරුද්දේ මුල ගන්න එක එච්චර ප්‍රායෝගික නැහැ. මුළු අවුරුද්දටම ඇති වෙන්න එකපාර ගන්න එක ඒ තරම් ප්‍රායෝගික නැහැ. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක කරන්නේ අවුරුද්දට අදාළ තොග ටික අවුරුද්දේ කිහිප වතාවකදී තමයි ගන්නෙ. එක එක අවස්ථාවලදී ගන්නෙ. අපි හිතමු අවුරුද්දේ මුල එක දවසක් ගන්නවා ඊළඟට මෙන්න මේ විදිහට අවස්ථා 4කදී ගන්නවා කියලා. මේ තව දාලා දින්නේ අවස්ථා ටික. ගන්න දිනයන් ටික වැඩක් නැහැ. මේ විදිහට අවස්ථා 4කදී ගන්නවා. දැන් මෙතන 100ක තොගයක් ඉතුරු වෙලා තියෙනවා නම් මේ 100ක තොගේ ඉතුරුනේ මේ කවදා ගත්ත තොග වලින්ද කියලා අපි හොයාගන්න ඕනේ. එහෙනම් පිරිවැය සූත්‍රයක් කියලා කියන්නේ ව්‍යාපාරයක ඉතුරු වෙලා තියෙන තොගය කවදා මිලදීගත් තොග වලින්ද කියලා මේ හොයාගන්න භාවිතා කරන පදනමක් තමයි පිරිවැය සූත්‍රයක් කියලා කියන්නේ. ඒක නිර්වචනය පාඩම් කරන්න ඕනේ නෑ නිකන් මතක තියාගන්න ඕනේ. එහෙනම් දැන් පිරිවැය සූත්‍ර කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි 5-4 ක්‍රමය අනිත් එක තමයි මේ වැක් ක්‍රමය. ඒතර අපි කතා කරන්නේද මුලින්ම 5-4 ක්‍රමය ගැන තමයි කතා කරන්නේ. එහෙනම් මේ 5-4 ක්‍රමයට අදාළ මම ගාන ගත්තේ 1997 ගණනය කිරීම 5-4 කියලා කියන්නේ මේ 5-4 මුලින් ඇතුළට එනවා first in මුලින් ඇතුළට එනවා මුලින් එළියට යවනවා කියලා තමයි කියන්නේ. මුලින්ම ඇතුළට එන ටික තමයි මුලින්ම යවන්නේ. දැන් හිතන්නකෝ මුලින් ඒකක 100ක් ගත්තා නම් ඒ 100 එළියට යවලා ඉවර වෙලා තමයි ඉතුරු ආපු ටික මේ එළියට යවන්නේ. හිතන්නකෝ නේද? ඒකක 100කුයි ඒකක 200කුයි ගබඩාව ඇතුළට ආවා. එහෙනම් අපි ගබඩාවෙන් එළියට යවන්නේ ගබඩාවෙන් එළියට යවනකොට මුලින්ම මේ 100 යවලා ඉවර වෙලා තමයි මේ 200න් යවන්නේ. ඒක තමයි කියන්නේ මේ මුලින් ඇතුළට ආවි 100 නම් ඒක first in ඊට පස්සේ තමයි මේ 200 ආවේ. එහෙනම් මුලින් එන ටික තමයි මුලින් යවන්නේ. මේ 200 මුලින් යවන්න බෑ. මුලින් එන ටික තමයි මුලින් යවන්න. එහෙනම් ගණනය කිරීමක් ආස්තෙන් අපි ඒක සාකච්ඡා කරමු. first in first out කියන ක්‍රමය. එතකොට මේ දැන් අපේ මුලින් එන ටික මුලින් යවුවනම් හැමදාම මුලින් එන ටික මුලින් යවුවනම් අපේ ඉතුරු වෙන්නේ ඉතුරු තොගේ විදියට තියෙන්නේ අන්තිමට ගත්ත ටික. ඒක ගණනය කිරීම අවසානයේ මම කියලා දෙන්නම්. අපි හැමදාම මුලින් ගන්නේව ටික මුලින් යවනවනේ. මුලින් ගන්නේව ටික මුලින් යවනවනේ. ඒ ටික ඉවර වෙනවනේ. එතකොට අන්තිමට ගන්න ටික තමයි ඉතුරු වෙන්නේ. එහෙනම්
FIFO ක්‍රමයට අනුව තොග ඒ කියන්නේ පිරිවැය සූත්‍රයේ FIFO ක්‍රමය ගත්තොත් එහෙම අවසාන තොගයේ විදියට ඉතුරු වෙන්නේ හැමදාම අන්තිමට ගන්න ටික. එහෙනම් අපි බලමු ගණනය කිරීම ආශ්‍රයෙන් ඒක කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති 1997 ගණනය කිරීම තියෙනවා. ඒකේ ගබඩා ලෙජරේ පිළියෙල කරන්නේ මෙන්න මේ විදියට. මේක උඩින් ලියන්න ඕනේ ගබඩා ලෙජරේ කියලා. ගබඩා ලෙජරේක ආකෘතිය තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට පේනවා දිනය, විස්තරය, ඊට පස්සේ ලැබීම් කියලා තියෙනවා. මිල ඒකක වටිනාකම, නිකුත් කිරීම, ලැබීම් වලින් නිකුත් කිරීම අඩු කරලා ශේෂය ගන්න පුළුවන්. right. දැන් බලමු. මේකේ කියනවා නිෂ්පාදන ආයතනයකින් උපුටාගත් තොරතුරු තියෙනවලු. ඒකෙන් මැයි පළවෙනිදා. මැයි පළවෙනිදා ඒගොල්ලන්ගේ අතේ තොගයක් තියෙනවලු. ඉතුරු වෙලා තොගයක් තියෙනවලු රුපියල් මේ ඒකක 300ක. එහෙනම් මේ දිනය 5යි 1 මේක ශේෂයේ විදිහට දාගන්න පුළුවන් අපිට. ඒකක 300ක් තියෙනවා. එකක් රුපියල් 4 බැගින්. එකක් රුපියල් 4 බැගින්. ඒක මේ ලැබීම් එකට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ගිහලා මෙතනට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. right. ඒකකයක් 4 බැගින් ඒකක 300ක් තියෙනවා නම් තොගයේ මුළු වටිනාකම එනවා රුපියල් 1200ක්. ඒක පැහැදිලිද? එහෙනම් අපේ මුල තොගේ එහෙම නැත්නම් තොග ශේෂයේ විදියට ඒකක තියෙනවා 300ක් වටිනාකම විදියට නම් රුපියල් 1200ක් තියෙනවා. පැහැදිලිද? right. ඊළඟට කියනවා මේගොල්ලෝ කම්මලට නිකුත් කරාලු ඒකක 250ක්. කම්මලට නිකුත් කරාලු. මෙන්න ගබඩාවට ලැබුණා. දැන් ගබඩාවෙන් නිකුත් කරනවා. දැන් එහෙනම් මම කිව්වා මේ අපි දැන් හදන්නේ first in first out ක්‍රමයට, FIFO ක්‍රමයට. ගානේ හදන්න කියලා තියෙන FIFO ක්‍රමයට. එතකොට මෙන්න first in ටික අපිට 300ක් තමයි මුලින්ම ඇතුළට ආවේ. දැන් එහෙනම් first out කරන්නත් ඕනේ මෙන්න මේ 300. කීයක් out කරනවද? ඒකක 250ක් තමයි නිකුත් කරන්නේ. එහෙනම් දිනය 5යි 3 5යි 3 වෙනිදා මෙතන නිකුත් කිරීම කියලා දැම්මා. ඒකක ඔක්කොම 250ක් තමයි ඒගොල්ලෝ නිකුත් කරන්නේ. දැන් මේ 300ෙන් 250ක් නිකුත් කරන්නේ. එහෙනම් එක තොගයක වටිනාකම කීයද? මේ 300ෙන් එකක් ගත්තේ රුපියල් 4 ගන්න. එහෙනම් නිකුත් කරන්නේ එකක් 4 ගන්න. එහෙනම් පැහැදිලි මිල 4යි. එතකොට මුළු වටිනාකම රුපියල් 1000ක් වෙච්ච තොගයක් තමයි අපි නිකුත් කරන්නේ. එතකොට දැන් අපේ ඒකක නම් 300ක් තිබ්බා 250ක් විකුණුවාම 50යි ඉතුරු වෙන්නේ. විකුණුවා නෙමෙයි 250ක් විකුණුවා නෙමෙයි 250ක් ෆැක්ටරි එකට යවුවා නිෂ්පාදන කටයුතු කරන්න. එතකොට ඔන්න 50යි ඉතුරු වෙන්නේ. ඒ වගේම තමයි තොගයේ වටිනාකම තිබ්බා මුලින් 1200ක්. දැන් අපි නිකුත් කරාට පස්සේ 1000ක ඒවා ඉතුරු වෙන්නේ 200යි. එහෙනම් ඒක මේ විදිහට ගන්නත් පුළුවන්. අපි 300ක තොගයක් නේ මුලින් තියාගෙන හිටියේ. එකක් 4 ගන්න. දැන් ඒකෙන් 250ක් නිෂ්පාදන කටයුතු සඳහා පිටත් කළා ඉතින්. එහෙනම් තව ඒකක 50යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ඒකක 50යි ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ 4 ගානේ තිබ්බේවා. එතකොට 200. එහෙනම් පැහැදිලිද? right. ඊළඟට තියෙනවා මැයි 5 වෙනිදා මිලදී ගන්නවලු ඒකක 500ක්. එකක් 4.50 බැගින්. මැයි 5 මිලදී ගැනුම් ඒකකයක් 4.50 ගානේ ඒකක 500ක් ගන්නවලු. 4.50 ගානේ 500ක් ගන්නවා. ඒතර අපිට බලන්න පුළුවන් 2250ක් වටින තොගයක් තමයි අපි අරගෙන තියෙන්නේ. එහෙනම් ඒකක 500ක් වටින ඒ කියන්නේ ඒකක 500ක් රුපියල් 2250ක් වටින තොගයක් තමයි ගන්න. එහෙනම් අපේ තොග තිබ්බ 50ක් දැන් තවත් 500ක් ගත්තාම ඔක්කොම තොග අපි ළඟ තියෙනවා 550ක්. ඒතකොට මුළු වටිනාකම වෙන්නේ මේ 200යි මේ 2250යි එකතු වුණාම 2450ක තොගයක් දැන් අපි ළඟ තියෙනවා. right. ඊළඟට කියනවා මැයි 6 වෙනිදා තවත් ඒකක 150ක් ඒගොල්ලෝ නිකුත් කරනවලු ගබඩාවට. මේ සෝරි කම්මලට. තවත් ඒකක 150ක් කම්මලට නිකුත් කරනවලු. ඉතින් එහෙනම් මැයි 6 වෙනිදා මේකත් නිකුත් කිරීම ඒකක ඔක්කොම 150යි. ඔක්කොම 150යි. අපි ඒක පොඩ්ඩක් මේ හැරින් ගියාගමු. ඒකක 150ක් තමයි නිෂ්පාදනය මේ නිකුත් කරන්නේ. එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ අපේ මුලින්ම තිබ්බේ ඒකක 300ක් තිබ්බේ. නේද? මුලින්ම ඒකක 300ක් තිබ්බා. දැන් මුලින් ගත්තේවනේ මුලින් යවන්න ඕනේ. එතකොට මේ 300ෙන් මුලින්ම සැරේට අපි 250ක් යවුවා. මේ දිනේ 250.
දැන් ඔන්න අද තමයි මේ 250 යවුවට පස්සේ ඔන්න අද තමයි ආයි යවන්නේ. එතකොට අද යවන ඒවා ටිකත් මුලින්ම යවන්න ඕනේ මුලින් ගත්ත ඒවා ටික. එහෙනම් මේ 300න් 250ක් ගියාම තව 50ක් ඉතුරුයි. එහෙනම් අර 150 යවනකොට මුලින්ම මේ 50 යවලා ඊට පස්සේ තමයි ඉතුරු 100 යවන්න ඕනේ. එහෙනම් මේ 50 ඇවිල්ලා මෙන්න මේ මිලයට තියෙන්නේ එකක් 4 ගන්න. එහෙනම් එකක් 4 ගන්න කියලා කියන්නේ මේ සෙට් එකේ ගන්න 200යි. ඒ වගේම තමයි මේ 100 ඊළඟට යවන 100 කියන්නේ මෙන්න මේ දවසේ ගත්ත ටික. දැන් මේ 300 ඉවර වෙනානේ 50ක් යවුවට පස්සේ. එහෙනම් දැන් ඉතුරු වෙන්නේ මෙන්න මේ 500. ඒ 500න් තමයි ඒකක 100ක් අපි යවන්නේ. එහෙනම් ඒක අරගත්ත එකක් 4.50 ගන්න. එතකොට 450යි. එහෙනම් තොග සෙට් එකේ එකතුව 650යි. ඒක සම්පූර්ණයෙන් 650යි කියලා දැම්මත් අවුලක් නෑ. නැත්තම් මේ බ්‍රේක් ඩවුන් එක දානවා නම් ගොඩක් හොඳයි මේ විදිහට. එතකොට අපිට බලන්න පුළුවන් නිකුත් කරනවා ඒකක 50ක් එකක් 4 ගානේ. එතකොට 200යි. ඒ වගේම එකක් 4.450 ගානේ ඒකක 100ක් නිබදවනවා. ඒක 450යි. එතකොට මෙන්න මේ විදිහට දැම්මනම් ගොඩක් හොඳයි මෙන්න මේ විදිහට පෙන්නනවා. මේ එකතුව විතරක් පෙන්වන්නත් පුළුවන්. ඊට වඩා හොඳයි මේ විදිහට පෙන්නනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඒකක 550ක් තිබ්බා. දැන් 150ක් යවනවා නම් අපේ ඉතුරු වෙන්නේ ඒකක 400යි. ඒ වගේම තමයි මුළු වටිනාකම 2450ක තොගයක් තිබ්බේ. දැන් 150ක් යවනවා මුළු වටිනාකම 650ක් වෙච්ච. එහෙනම් දැන් ඉතුරු වෙන්නේ අපේ 1800යි තොග. එහෙනම් පැහැදිලි. රයිට්. එහෙනම් 5යි 6 වෙනිදා ඉවරයි. ඊළඟට තියෙනවා 5යි 10 වෙනිදා කම්මලට තවත් ඒකක 210ක් නිකුත් කරනවා. මේ 150 නිකුත් කරලා ඉවර වෙලා තවත් 210ක් නිකුත් කරනවා. එහෙනම් 5යි 10 ඒකත් නිකුත් කිරීම ඒකක 210යි. එතකොට අපි බැලුවොත් එහෙම අපි මුලින්ම අපි ළඟ තිබ්බේව ටික මෙතන 250ක් යවුවා මෙතනින් 50ක් යවුවා. එහෙනම් මේ 300ම දැන් යවල ඉවරයි. දැන් ගබඩාවේ තියෙන්නේ මෙන්න මේ මැයි 5 වෙනිදා මිලදී ගත්ත ඔගේ තමයි දැන් තියෙන්නේ. ඔයාලට මතක ඇති මුලින්ම ඒකක 300ක් තිබ්බා. ඊට පස්සේ ඒකක 500ක් අපි ගත්තා. එහෙනම් ඔක්කොම ඒකක 800ක් අපි ළඟ තිබිලා තියෙනවා. ඊට පස්සේ මුලින්ම ඒකක 250ක් යවුවා. ඊට පස්සේ ඒකක 150ක් යවුවා. මේ 250 යවුවේ මේකෙන් මේ 300න් 250කුයි 300න් 250ක් යවුවා. ඊළඟට මේ 500 යවනකොට මේ 150 යවනකොට අය කියන්නම් අපි ඒකක 300ක් ශේෂයේ විදියට තිබ්බා 500ක් මිලට ගත්තා. එහෙනම් දැනට අපි ළඟ ඔක්කොම තොග තිබිලා තියෙනවා ඒකක 800. අපි මුලින්ම ඒකක 250ක් යවුවා. එතකොට ෆස්ට් ඉන් ටික තමයි ෆස්ට් අවුට් කරේ. එහෙනම් මේ 300න් තමයි 250ක් යවලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආයි 150ක් යවනවා. එතකොට මේ 150 යවුවේ මෙන්න මේ 300න් 250ක් ගියාට පස්සේ ඉතුරුලා තිබ්බා ඒකක 50ක්. ආන්ගේ 50යි මේකෙන් ඒකක 100කුයි. මේ 500න් ඒකක 100කුයි. එහෙනම් 500න් ඒකක 100ක් ගියා නම් දැන් මෙන්න මේ ඉතුරුලා තියෙන 400 කියන්නේ මෙන්න මේ 5යි 5 වෙනිදා මිලදී ගත්ත තොගේ තමයි ඔය 400ක් ඉතුරුලා තියෙන්නේ. එහෙනම් දැන් 5යි 10 වෙනිදා ඒකක 210ක් නිකුත් කරන්නේ මෙන්න මේ 5යි 5 වෙනිදා මිලදී ගත්ත ඒවයි. එහෙනම් මෙතන නිකුත් කිරීම කියලා දානවා 210ක්. අපි ගත්ත එකක් 4.50 ගානේ. මෙතන දෙන්නේ 210. එතකොට අපි බැලුවොත් එහෙම 945ක් වටින තොගයක් තමයි අපි විකුණන්නේ. මේ කම්මලට නිකුත් කරන්නේ. 945ක් වටින එක. එහෙනම් අපේ තොග එකක 400ක් තිබ්බා. ඒකෙන් 210ක් වොන්න දැන් යවනවා. එහෙනම් 190යි ඉතුරු වෙන්නේ. වටිනාකම විදිහට නම් 1800 එකක්. 945ක් ගියාට පස්සේ 855යි දැන් තොගේ වටිනාකම ඉතුරු වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ඕන නම් මේ 190 දැන් මේ 190 කියලා කියන්නේ මේ 5යි දශම මේ 5යි 5 වෙනිදා ගත්ත තොගෙන් ඉතුරු වෙලා තියෙන ටිකනේ. ඕනනම් 190 4.5න් වැඩි කරලා බලන්න මේ ගාන තමයි එන්න ඕන. රයිට්. ඒකත් හරි. එහෙනම් 5යි 10 එකත් හරි. ඊළඟට කියනවා 5යි 11 වෙනිදා කම්මලෙන් ගබඩාවට ආපසු එවන ලද භාණ්ඩ ඒකක 10යි කියලා කියනවා. එහෙනම් ඔන්න අපි දැන් කම්මලට යවනවා. මේ දෙන කම්මලට යවුවා.
ඒකෙන් ඒකක 10ක් ඒගොල්ලෝ අපිට එවනවා. එතකොට ඒගොල්ලෝ කියනවා මෙම ඒකක නිකුත් කරන ලද්දේ මැයි 10 දිනදීය. මෙදින් මැයි 10 ඒකක 210ක් කම්මලට නිකුත් කරාම කම්මල ඒකෙන් ඒකක 10ක් එවනවා. එහෙනම් 5.11 ආපසු එවුම් කියලා තමයි අපිට ගන්න වෙන්නේ. ආපසු එවුම් ඒකක 10ක් එනවා. දැන් ඔය ඒගොල්ලෝ ආපසු එවන්නේ අපි මෙන්න මේ දවසේ යවපු ටිකනේ. එහෙනම් මෙන්න මේ දවසේ යවපු පිරිවැයට තමයි අපිට එන්නේ. මම කියන එක පැහැදිලිද? අපිට මේ ඒකක 10ක් ඒගොල්ලෝ හරවා එවන්නේ. කර්මාන්ත ශාලාවෙන් ආපසු හරවා එවන්නේ මෙන්න මේ 5යි 10 වෙනිදා යවපු තොගයෙන්. අපි 5යි 10 වෙනිදා එකක් යවුවේ තොගයක් යවුවේ එකක් 4.50 ගානේ. එහෙනම් අපිට එන්නේ එකක් 4.50 ගානේ. ඒතර ඕගොල්ලන්ට පේනවා 45ක තොගයක් තමයි නැවත එන්නේ. එතකොට මෙතන 190ක් තිබ්බා. දැන් ඒකක 10ක් ආය ආවනම් තොග ඒකක 200යි. වටිනාකම මේ 45 එකතු වෙනවා. දැන් පැහැදිලි. ඊළඟට මැයි 15 වෙනිදා කියනවා මැයි 15 වෙනිදා ආයි මිලදී ගන්නවලු ඒකක 500ක් එකක් 5 බැගින්. එහෙනම් 5යි 15 මිලදී ගැනුම් එකක් 5යි ඒකක 500යි. ඒ කියන්නේ ඔක්කොම 2500යි. එන ඔයාලට පැහැදිලි මේ මිලදී ගන්න කලින් තොග ඒකක 200ක් තිබ්බා. දැන් තවත් 500ක් ගත්තාම අපේ ගබඩාවේ ඔක්කොම තොග ඒකක 700ක් තියෙනවා. ඒ වගේම තමයි මේක මිලදී ගන්න කලින් වටිනාකම විදියට තිබ්බේ රුපියල් 900ක තොගයක්. දැන් 2500ක් වටින තොගයක් ආවහම අපේ මුළු වටිනාකම වෙනවා තොගේ රුපියල් 3400ක්. එහෙනම් ඒකත් පැහැදිලි. ඊට පස්සේ කියනවා මැයි 20 වෙනිදා සැපයුම් කරුට ආපසු යවන ලද භාණ්ඩ ඒකක 30යි. මොනෝක ගොඩක් හොඳ ගැළපිල්ල. දැන් මේ අරක කලින් අපි වෙන වෙලාවට අපි නිකුත් කරන්නේ කියන්නේ ගබඩාවෙන් කර්මාන්ත ශාලාවට නිකුත් කරන්නේ පළමුවට ගත්ත ඒවා පළමුවෙන්ම යවනවා. හැබැයි දැන් මෙතන කියනවා සැපයුම් කරුට ආපසු යවනවලු භාණ්ඩ ඒකක 300ක්. ඒ යවන්නේ අර මෙන්න මේ 5යි 15 වෙනිදා මිලදී ගත්ත 5යි 15 වෙනිදා මිලදී ගන්නවනේ තොග ඒකක 500ක්. ඔය 500ෙන් තමයි ඒකක 300ක් යවන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී කියන්නේ සැපයුම් කරුවට ආයි හරවලා යවද්දී අර first in first out කියන ක්‍රමය මේ පොඩක් අමතක කරන්න වෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ පැහැදිලිවම කියලා තියෙනවා මේ දවසේ ගත්ත තොගයෙන් තමයි යවන්නේ. මේ කොහෙන්වත් ගත්තේව නෙමෙයි මේ දවසේ ගත්තේ තොගේ. එහෙනම් මේ දවසේම තමයි අපිට යවන්නත් වෙන්නේ. එහෙනම් මොන නිකුත් කිරීම කරනවා අපි මේක අපි දානවා ආපසු යවුම් කියලා ඒකක 300යි ඒකක 300යි එකක් රුපියල් 5 ගාන තමයි අපි ගත්තේ. එතකොට ඒකක 300ක් අපි යවනවා. එහෙනම් සම්පූර්ණ 1500ක් වටින තොගයක් තමයි අපි යවන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක යවන්න කලින් ඒකක 700ක් තිබ්බා. දැන් ඒකක 300ක් යවනවා නම් ඒකක 400යි අපේ ගබඩාවේ ඉතුරු වෙන්නේ. ඒ වගේම තමයි වටිනාකම විදියට තිබ්බේ 3400ක තොගයක් 1500ක් ආයි හරවලා යවුවාම අපේ ගබඩාවේ ඉතුරු වෙන්නේ 1900ක් වටිනා තොගයක්. මේකත් පැහැදිලි. ඊට පස්සේ අවසාන වශයෙන් කියනවා මැයි 26 වෙනිදා ඒගොල්ලෝ කම්මලට ආයි නිකුත් කරනවලු යම් කිසි තොගයක ප්‍රමාණයක්. මැයි 26 වෙනිදා කම්මලට නිකුත් කරනවලු තොග ඒකක 300ක්. එහෙනම් මේ 5.26 නිකුත් කිරීම නිකුත් කරන්නේ ඒකක 300ක්. ඒකක 300ක් තමයි නිකුත් කරන්නේ. එහෙනම් මේ ඒකක 300 මම පොඩ්ඩක් මෙතනින් දාගන්නවා. දැන් ඔයගලන්ට මතක් වෙන්න ඕනේ ආයි මේ අපි යවන්නේ ගබඩාවෙන් කම්මලට යවන්නේ. එහෙනම් ඔන්න දැන් ආයි අර ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු ක්‍රමය. එහෙම නැත්නම් FIFO ක්‍රමය කියන මෙතඩ් එක අපිට භාවිතා කරන්න වෙනවා. එහෙනම් ඔයගලන්ට මතක ඇති ඒකක 300ක් මුලින්ම තිබ්බා. ඒක මේ වාර දෙකක් යටතේ තොගය ඉවර කරලා දැම්මා. මෙතනින් 250කුයි මෙතනින් 50කුයි. එහෙනම් මේ 300 දැන් ඉවරයි. ගබඩාව ඇතුලේ නෑ මේ 300ට දාලා පොඩ්ඩක්. ඊළඟට මෙන්න මේ 500ක් තිබ්බා. ඔය 500ෙන් 100ක් යව ඔයගලන්ට පේනවා. එහෙනම් තව 400ක් ඉතුරුයි. ඊට පස්සේ අපි ආයි මෙන්න මෙතනින් මේ 500ෙන් තවත් 210ක් නිකුත් කරලා තියෙනවා. එහෙනම් ඔයගලන්ට බලන්න ඕනේ 500ක් අපි ගත්තාම ඒකෙන් 100ක් මුලින් යවුවා.
ඊට පස්සේ තවත් 210ක් යවලා තියෙනවා. ඒක පැහැදිලිද? එහෙනම් තවත් ඉතුරු වෙන්නේ මෙතන 310ක් ගියාම තවත් තොග එකක 190ක් විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් මෙන්න මේ 5යි 5 වෙනිදා මිලදී ගත්ත රුපියල් 4.50 ගානේ මිලදී ගත්ත තොග එකක 500න් තවත් තොග එකක 190ක් ඉතුරුයි. එහෙනම් මෙන්න මේ 300 යවනකොට මේ 300න් 190ක් යවන්න ඕනේ. මෙන්න මේ දවසේ ගත්ත මිල වෙන 4.750 ගානේ. ඒ වගේම තමයි තවත් එකක 110ක් යවන්න ඕනේ. එහෙනම් දැන් මේ 300ක තොගෙත් ඉවරයි මේ 500ක තොගෙත් ඉවරයි. එහෙනම් දැන් අපිට ආයි මේ 500ක තොගේනොත් පොඩි පුංචි ඉවැරදි කිරීමක් කරන්න ඕනේ. මෙතන අපි මුලින්ම 500ට දාලා 100ක් යවුවා මෙන්න මේ අවස්ථාවේදී. මේ ඒකක 650 මේ නිකුත් කරද්දී යවුවා ඒකක 100ක්. ඊට පස්සේ ආයි ඒකක 210ක් අපි යවනවා. මේ තියෙන්නේ ඒක. එහෙනම් දැන් ඔක්කොම මෙතන 100කුයි මෙතන 210කුයි යවලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මතක් වෙන්න ඕනේ මෙන්න මෙතන ඒකක 10ක් අපිට ආවායි. ඒ ආවෙත් මෙන්න මේ දවසේ මිලදී ගත්ත තොග. එහෙනම් මෙතනට ආයි තව 10ක් එකතු වුණාම දැන්ට තොග එකක 200ක් තියෙනවා. දැන්ට තොග එකක 200ක් තියෙනවා මේ 500ට. එහෙනම් මේ 300න් 200ක් යන්න ඕනේ මෙන්න මේ 4.50 ගන්න. ඒ වගේම තව 100ක් යවන්න තියෙනවනේ. ආන්ගේ 100 යන්නේ මෙන්න මේ මිලදී ගත්ත මේ 500ක් මිලදී ගත්ත අවස්ථාවේ ගත්ත තොගෙන් තමයි ඉතුරු 100 යන්නේ. එහෙනම් මෙතන තව 100ක් යවන්න ඕනේ. ඒක යවන්නේ මේ තොගෙන් එකක් මිලදී ගත්ත රුපියල් 5 ගානේ. එහෙනම් ඔය තියෙන්නේ ඒක. ඒතකොට අපිට පේනවා මෙතන 900යි මෙතන 500යි ඔක්කොම 1400යි. ඔව් එතකොට අපි එහෙනම් මෙතන නිකුත් කරනවා ඔක්කොම ඒකක 300 නිකුත් කරන්නේ ඒකක 200ක් 4.50 ගානේ. එතකොට මෙතන 900යි වගේම ඒකක 100ක් එකක් 5 ගානේ. එතකොට මෙතන 500යි මුළු ගාන විදියට එනවා මෙතන 300යි මෙතන 1400යි. එහෙනම් අපි ඒකක 300ක් ගබඩාවෙන් පිටතට නිකුත් කරනවා. එතකොට අපේ ඉතුරු වෙන්නේ ඒකක 100යි. 400ක් තිබ්බ 300ක් ගියාම 100යි ඉතුරු වෙන්නේ. මෙතන 1900යි. ඒකෙන් 1400ක් ගියාම අපේ ගබඩාවේ ඉතුරු වෙන තොගේ වටිනාකම වෙන්නේ රුපියල් 500යි. එහෙනම් අපි ගබඩා ලෙජරේ හදලා ඉවරයි. හැබැයි තාම ප්‍රශ්නෙට උත්තරේ ලියලා ඉවර නැහැ. දැන් ඔයගොල්ලෝ පුංචි දෙයක් බලන්න ඕනේ. මේ තියෙන අවසාන වශයෙන් ඉතුරු වෙච්ච තොගේ. මේ මාසේ අවසානයේ ඉතුරු වෙච්ච තොගේ. ඒකක නම් 100යි. වටිනාකම නම් රුපියල් 500යි. දැන් මම කිව්වා මුලින් ගත්තේවා මුලින් යවනවා නම් අන්තිමට ඉතුරු වෙන්නේ අන්තිමට ගත්තේවා කියලා. ඉතින් එහෙනම් මේ බලන්නකෝ. දැන් මෙතන ඔක්කොම 500යි. ඒකක 100ක් තියෙනවා. එහෙනම් එක එකකයක් රුපියල් 5යි වෙලා තියෙන්නේ. එහෙනම් අපි අන්තිමටම ගත්තේ මෙහෙන් බැලුවාම මේ පැත්තෙන් පේනවා අපි අන්තිමටම ගත්තේ මෙන්න මේ ටිකෙන් නේද? අන්තිමටම ගත්තේ ඒ ටික. ඒකක 500ක් ගත්තා. එහෙනම් ඒකක 500න් 100ක් තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒක තමයි එකක් රුපියල් 5 ගානේ වුණාම රුපියල් 500ක් වෙලා තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට වැදගත් දෙයක් මම කියන්නම්. අවසාන තොගය හොයද්දී ලේසි ක්‍රමයක්. MCQ වලට උත්තර දෙන්න ලේසි ක්‍රමයක් මේ කියන්නේ. අවසාන තොගය හොයද්දී ඔයගොල්ලන්ට හොයන්න ලේසි ක්‍රමයක් මම දැන් කියන්නම්. දැන් මේ තියෙන අපේ අවසාන තොගය අදාළ ඒකක ගන්න තමයි මේ තියෙන්නේ. අපි පොඩ ප්‍රශ්නෙට යමුකෝ. මුලින්ම ලේසි ක්‍රමය කියලා දෙන්න කලින් පොඩ ප්‍රශ්නෙට යනවා. ඒකේ තියෙනවා මාසයේ මුළු මිලදී ගැනීම වල පිරිවැය කීයද කියලා අහනවා. මාසයේ මුළු මිලදී ගැනීම. එහෙනම් මෙන්න මෙතන එක මිලදී ගැනීමක් තියෙනවා. මෙතන තව මිලදී ගැනීමක් තියෙනවා. ඒතර මුළු මිලදී ගැනීම වල ඔයගලන්ට පේනවා ඒකක නම් මෙතන 500යි මෙතනත් 500යි. එහෙනම් මුළු මිලදී ගැනීම ඒකක විදියට නම් ඒකක 1000යි. වටිනාකම මේගොල්ලෝ අහන්නේ. එතකොට මේ තියෙන්නේ පළවෙනි ඒකක 500 දාල මේ පිරිවැය. මේ තියෙන්නේ දෙවෙනි ඒකක 500 දාල පිරිවැය. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ කියන්නේ. මුළු මිලදී ගැනීම වල පිරිවැය 2250 එකතු කිරීම 2500 4750යි මුළු මිලදී ගැනීම වල පිරිවැය. එතකොට මේක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මුළු මිලදී ගැනීම වල පිරිවැය හෙව්වේ අපි මිලදී ගැනීම දෙකේ
වටිනාකම් දෙක එකතු කරලා. ලේසි. ඊළඟට තියෙනවා මාසයේ මුළු නිකුත් කිරීම වල පිරිවැය. මාසයේ මුළු නිකුත් කිරීම වල පිරිවැය. දැන් නිකුත් කිරීම කියලා කියන්නේ අපේ ගබඩාවෙන් කම්මලට නිකුත් කරපුවා. මේ තියෙන්නේ. මේක කම්මලට නිකුත් කරපු එකක්. ඒ වගේම මේකත් කම්මලට නිකුත් කරපු එකක්. මේ තියෙන්නේ මේකත් එක මේක. ඊට පස්සේ මේකත් කම්මලට නිකුත් කරපු එකක්. ඊට පස්සේ මේකත් කම්මලට නිකුත් කරපු එකක්. හැබැයි මේ ආපසු යවුම් එක කියන්නේ කම්මලට නිකුත් කරපු එකක් නෙමෙයි. එහෙනම් අපි බලන්න ඕනේ කම්මලට නිකුත් කිරීම වල එකතුව. මෙතන 1000යි, මෙතන 650යි. එහෙනම් 1000යි, 650යි, 945යි, මෙතන 1400යි. එහෙනම් මුළු නිකුත් කිරීම වල පිරිවැය වෙන්නේ 3995යි. ඔයගලන්ට පේනවා ඇති 3995යි මුළු නිකුත් කිරීම වල පිරිවැය වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදියට අහනවා මාසයේ අවසානයේ තොගය යගය. එහෙනම් මේ තියෙන්නේ මාසයේ අවසානයේ තොග ඒක ගණන් 100යි වටිනාකම විදියට නම් රුපියල් 500යි. නම් පැහැදිලි. එහෙනම් ඔය තමයි ප්‍රශ්න තුනට උත්තරේ. දැන් මම කිව්වා ලේසි ක්‍රමයක් හොයලා දෙනවා කියලා මේ අග තොගය හොයන්න. ඔන්න බලන්න මේක හොයන විදිය. මේ තියෙන ප්‍රශ්න තුනට උත්තර. අවසාන තොගය හොයන ලේසිම ක්‍රමය තමයි මේ තියෙන්නේ. මුලින්ම කරන්න ඕනේ මුළු මිලදී ගැනීම ටික එකතු කරන්න ඕනේ. ඒක ගණන් 300යි 500යි 300යි 500යි ආයි 500යි 10යි. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේ මිලදී ගැනීම පැත්තේ ලැබීම් පැත්ත එකතු 300යි 500යි 10යි 500යි. ඒතර ඔක්කොම ගත්තොත් එහෙම 1310ක් ගබඩාව ඇතුලේ තිබිලා තියෙනවා. 1310ක්. ඊට පස්සේ නිකුත් කිරීම විදියට තියෙනවා 250කුයි මෙතන 150කුයි මෙතන 210කුයි මෙතන 300කුයි ආයි 300කුයි. එතකොට අපිට පේනවා 250 400යි 710යි 1210ක් තොග නිකුත් කරලා තියෙනවා. තොග ලැබිලා තියෙනවා 1310ක්. තොග නිකුත් කරලා තියෙනවා 1210ක්. එහෙනම් ඉතුරු තොගය 100යි. මම කිව්වා මුලින් යවනේව හැම වෙලේම මුලින් එනේව හැම වෙලේම මුලින් යවනවා කියලා. මුලින් එනේව හැම එකම මුලින් යවනවා. එහෙනම් මේ මුලින් එනේව යවනවානේ. මුලින් එනේව යවනවා. මුලින් එනේව යවනවා. මේක මෙතන එන්නේ. මුලින් එනේව යවනවා. මේ විදිහට යවනවා. එතකොට ඔයගලන්ට පේන්න ඕනේ මේ අවසානයේ ඉතුරු වෙන්නේ මේ අන්තිමට ගත්ත ටික තමයි ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ. මුලින් එනේව ටික මුලින් යවුවනම් අන්තිමට ඉතුරු වෙන්නේ අන්තිමට ගත්ත ටික. එහෙනම් අන්තිමට ගත්ත මිල තමයි 5. එතකොට ඒකක නම් මේ දෙක බැලුවම 100යි. ඒකක නම් 100යි. එකක් ගත්තේ 5 ගානේ. එතකොට එනවා මෙන්න මේ ගාන 500යි කියලා. එහෙනම් ඔන්න අපි FIFO ක්‍රමය ලේසියෙන් හොයන ක්‍රමයක් දැන් දන්නවා මේක. ගබඩා ලෙදරේ ගහන්න කිව්වොත් මේක. ඉතින් MCQ එකක් ආවොත් එහෙම ඔයගොල්ලෝ මෙන්න මේ ක්‍රමයට හොයන්න. මේක තමයි ලේසිම ක්‍රමය හොයන්න. right. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු WAC ක්‍රමය. එහෙම නැත්නම් බරිත සාමාන්‍ය මිල ක්‍රමය යටතේ කොහොමද මේ පිරිවැය සූත්‍රය හදන්නේ කියලා ඒ වීඩියෝ එක ඔස්සේ සාකච්ඡා කරමු. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක සම්බන්ධ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. අපි මේ LKS 2 ඉතුරු කොටස් ටික තවත් වීඩියෝ එකකින් ඉක්මනටම සාකච්ඡා කරමු. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට.